පාර්ලිමේන්තුවේ කාරක සභා හරහා අපි රජයට සහයෝගය දෙන බව අපේ පක්ෂ විපක්ෂ නායකතුමාත් අපිත් නිරන්තරයෙන්ම පාර්ලිමේන්තුවේදීත් පිටතදීත් අපි ප්‍රකාශ කරුවා. දැන් මේ කාරක සභාවල වැදගත්කම බොහෝ දෙනා දන්නේ නැහැ. අපි 2020 අගෝස්තු මාසේ මැතිවරණයෙන් පස්සේ දැන්ට අවුරුදු දෙකකට පමණ ඉහතදී මුදල් කාරක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන්න කියලා ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කෙරුවා. අපි ඒ ඉල්ලීම කෙරුවේ ස්ථාවර නියෝග අනුව. ස්ථාවර නියෝග 121 යටතේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු විය යුත්තේ. ඒක අයිති විපක්ෂයට. නමුත් එදා කතානායකතුමත් එවකට හිටපු සභානායකතුමත් ස්ථාවර නියෝග අත්හිටවලා විපක්ෂයට දෙන්නේ නැතුව ආණ්ඩු පක්ෂයට දුන්නා. මම මේක කියන්න හදන්නේ එදා විපක්ෂයට මේක දුන්න නම් අවුරුදු දෙකකට කලින් අපි ඉල්ලපු අවස්ථාවේ රටේ ආර්ථික ගමන රට බංකොලොත් වෙන බව අවුරුදු දෙකකට කලින් පාර්ලිමේන්තුවට රටටත් දැනගන්න අවස්ථාවක් ලැබුණා. අවස්ථාවක් තිබුණා. මොකද අපි යෝජනා කරලා තිබේ හර්ෂද සිල්වා මැතිතුමා එතුමා පාර්ලිමේන්තුව ඇතුලේ අනතුරු හැඟෙව්වට මුදල් කාරක සභාවේ සභාපති වුණා නම් ඕක කරන ප්‍රකාශයකට නිල වටිනාකමක් තියෙනවා බරක් තියෙනවා. ඉතින් ඕව එදා පත් කෙරුවා නම් අවුරුදු දෙකකට කලින් අපි අවුරුදු දෙකකට කලින් රටට කියනවා මේ රට බංකොලොත් වෙනවා යන පාර වැරදි කියලා. ඒ වගේම අවුරුද්දකට කලින්වත් IMF එකට යන්න කටයුතු කරන්න තිබුණා. නමුත් කතානායකතුමත් එදත් සභානායකතුමත් විශාල අපරාධයක් කෙරුවේ. මේ රජයේ අවසානයේ දක්වා කිව්වේ ඕන තරම් සල්ලි තියෙනවා කියලා මුළු රටම නොමග ඇරියා. ඉතින් මම මේක කියන්නේ මාධ්‍යයක් දැනගන්න ඕන මේ කාරක සභාවල තියෙන වැදගත්කම. දියුණු රටවල් වල මහා බ්‍රිතාන්‍ය යුරෝපය වගේ රටවල් වල ජපානයේ ප්‍රජාතන්ත්‍රවාදය තිතට ගරු කරන රටවල් දැන් ආණ්ඩුව රට පාලනය කරනවා. නමුත් කාරක සභාවලට පත් කරන්නේ විපක්ෂයේ മന്ത്രിවරු. ඒකට හේතුවක් තියෙනවා. මොකද විපක්ෂයේ മന്ത്രിවරු තමයි උකුස්ස වගේ උකුස්ස ඇස. රටේ වෙන්නේ මොකද්ද මේ කාරක සභාවල වෙන්නේ මොකද්ද කියලා එක නිතර අවදියෙන් ඉන්නේ. මට මතකයි මට එක සැරයක් හම්බුණා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක්. ඔහු මට කිව්වා පාර්ලිමේන්තුවේ කාරක සභාවලට එන්න කිව්වාම ඔව් කොටිම්ම කියනවා නම් ගැහෙනවා කියලා. මොකද ඒ කාරක සභාවල ඉන්නේ විපක්ෂයේ മന്ത്രിවරු. තමගේ අමාත්‍යාංශයෙන් වෙන අඩුපාඩුකම් වැරදි ඒ සියල්ලම පෙන්වා දෙන්න හයිය ඒගොල්ලන්ට තියනවා කියලා. ඉතින් මේකේ සමබරතාවයක් ඇති වෙනවා. ආණ්ඩුව රට පාලනය කරනවා, ඇමතිකම් තියෙනවා, කැබිනට් මණ්ඩලයේ තියෙනවා, නිලධාරීන් ඔක්කොම ඒගොල්ලෝ යටතේ, දෙපාර්තමේන්තු ඒගොල්ලෝ යටතේ. කාරක සභාවල ඉන්නේ විපක්ෂයේ മന്ത്രിවරු ඒ අඩුපාඩුකම් පෙන්නලා දෙනවා. ඇමරිකාවෙත් එහෙමයි, බොහෝ දියුණු රටවල් වල එහෙමයි. නමුත් මේ රජය මේ ස්ථාවර නියෝග හරහා විපක්ෂයට දෙන්න තිබ්බ මුදල් කොමිටුවේ සභාපතිකම අපි අවුරුදු දෙකකට කලින් ඉල්ලුවේ. අපේ අයිතිය. නමුත් අපිට දුන්නේ කතානායකතුමයි සභානායකතුමයි එදා අපිට නොදීමෙන් මුළු රටම අමාරුවේ දැම්මා. එදා හර්ෂද සිල්වා මැතිතුමා මුදල් කොමිටියට ගියා නම් රට බංකොලොත් වෙන බව අවුරුදු දෙකකට කලින් අපි දැනගන්නවා. ඒකට පිළියෙල යොදන්න තිබ්බා. ඉතින් මම මේක කියන්නේ මාධ්‍ය විශේෂයෙන් මේක දැනගන්න ඕන. ඒ වගේම විපක්ෂ නායකතුමාගේ උපදේශ පරිදි මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට රංජිත් මන්දු බණ්ඩාර මහලේකම්තුමත් එක්ක අපි ඉල්ලීමක් කෙරුවා. කතානායකතුමාගෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවසාන කාලේ අපිට කෝප් එකයි පොදු ව්‍යාපාර සභාවයි කෝපා එකයි රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිකම අපිට දෙන්න කියලා. කතානායකතුමා ඒකට කැමති වුණා. මං ගිය සතියේ පාර්ලිමේන්තුවේ ඇහුවා කතානායකතුමාගෙන් නැගිටලා තමුන්නාසලා දැක්කත් මන් දන්නේ පොරොන්දු වෙච්ච පරිදි මුදල් කමිටුවයි කෝප් එකයි කෝපා එකයි අපිට දෙනවද කියලා එතුමා කිව්වා දෙනවා කියලා. දැන් හර්ෂද සිල්වා පත් කරලා තියෙනවා. නමුත් ඉදිරිපත් වීම එක මම විශ්වාස කරනවා මේ සතියේ සිද්ධ වෙයි කියලා. ඒ වගේම දැන් ආංශික අධීක්ෂණ කාරක සභා ඇති කරන්න යනවා. යාපාලන ආණ්ඩුව යටතේ ගෙනාවු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආංශික අධීක්ෂණ කාරක සභා තිබ්බා. නමුත් එව්වත් කතානායකතුමා අත්හිටෙව්වා. එතකොට අවුරුදු ගණනාවක් ආංශික අධීක්ෂණ කාරක සභා තිබ්බේ නැහැ. දැන් මේ ආංශික අධීක්ෂණ කාරක සභාව පත් කෙරුවේ යහපාලන ආණ්ඩුවෙන් උදාහරණයක් වශයෙන් යම් කිසි වැදගත් පනතක්
පාර්ලිමේන්තුවට ගේනකොට ඒ පනත වගන්තිය අධ්‍යයනය කරන්න හැකියාව තියෙනවා ආංශික අධීක්ෂණ කාරක සභාවට. දැන් 20 වෙනි සංශෝධනය ගෙනාවා. අපි දන්නෙත් නෑ, දැකලත් නෑ ඒක. හිටපු ජනාධිපතිතුමා තමන්ගේ නඩු කතා කරන නීතිඥ මහතුරු ටිකක් අල්ලගෙන හදලා පාර්ලිමේන්තුවට ගොඩස් ගාලා දැම්මා. එදා තමයි අපි දැක්කේ මේක. නමුත් ආංශික අධීක්ෂණ කාරක සභාව තිබ්බනම් වගන්තිය සාකච්ඡා කරලා ඒගොල්ලෝ නිර්දේශ කරනවා මේ වගන්තිය වෙනස් කරොත් හොඳයි, මේ වගන්තිය වෙනස් කරුවොත් හොඳයි කියලා. දැන් අද මොකද්ද වෙන්නේ? අලුත් ජනාධිපතිතුමා ඇවිල්ලා අද 19 ගේනවායි කියලා එදා රාජාසන කතාවේ පොරොන්දු වුණා. ආංශික අධීක්ෂණ කාරක සභාව ගේනවායි කියලා පොරොන්දු වුණා. ඒ වගේම අපි අවුරුදු 3ක් පාර්ලිමේන්තුවේ සටන් කරපුවා සියලුම නව ජනාධිපතිතුමා කරනවා කියලා පොරොන්දු වුණා. ජාතිවාදයට විරුද්ධව අපි විශාල හඬක් නැගුවා. එතුමා කිව්වා වර්තමාන ජනාධිපතිතුමා ජාතිවාදය හෙලා දකිනවා කියලා. ඉතින් කොටින්ම අපි අවුරුදු 3ක් සටන් කරපුවා පැය භාගයකින් එතුමා රිවර්ස් කෙරුවා. ඉතින් අවුරුදු 3 අපරාධනේ. මේ අවුරුදු 3 මේ ආණ්ඩුව ගත කරපු අවුරුදු 3 අපරාධේ. ඒ කාලේ කරපු පෝරසාර ආධාරය දෙන්නේ නැහැ කිව්වා දැන් දෙනවයි කියනවා. IMF යනවයි කියනවා යන්නේ නැහැ කිව්වා ඒ ආණ්ඩුව. ඉතින් ඔක්කොම රිවර්ස් කර තමයි යන්නේ. ඉතින් අපේ වටිනා කාලය ඒකනේ මේ පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් නැත්තේ. දැන් මේගොල්ලෝ අවුරුදු 3ක් කරපුවා වර්තමාන ජනාධිපතිතුමා මේවා ආපස්සට හරවනවා. ඉතින් මේ මම එකක් කියන්න ඕනේ මේක හොඳට තේරුම් ගන්න. කාරක සභාවල සභාපතිවරු වුණාට අපි ආණ්ඩුවට සම්බන්ධ වෙනවා කියන්නේ අපි ආණ්ඩුකරණය governance. අපි සම්බන්ධ වෙන්නේ ආණ්ඩුකරණයට governance. මොකද මේ කාරක සභාවලට පුළුවන් නිර්දේශ ඉදිරිපත් කරන්න විතරයි. කිසි ආයතනයක අක්‍රමිකතාව වෙනව නම්, නාස්තිය වෙනව නම්, දූෂණය තියෙනව නම්, වැරදි පාරේ යනව නම් නිර්දේශ නිකුත් කරන්න පුළුවන්. අපිට එච්චරයි කරන්න පුළුවන්. මේ නිර්දේශ රජය පිළිඅරන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙනවා. අන්න ඒකයි අදහස. අපි ආණ්ඩුකරණයට සම්බන්ධ වෙනවා. මේක ඉතාමත් හොඳ දෙයක්. මොකද දැන් අපි පාර්ලිමේන්තුවට ආපු කාලේ උදාහරණයක් වශයෙන් 1989 අපි පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට පාර්ලිමේන්තුවේ කතා කරලා යනවා. නමුත් අමාත්‍යාංශ පාලනය වෙන්නේ කොහොමද? රට පාලනය වෙන්නේ කොහොමද කියලා හරි ඇත්ත වශයෙන්ම අවබෝධයක් තිබෙන්නේ නැහැ. අලුත් මන්ත්‍රීවරු හැටියට. නමුත් මේ ආංශික අධීක්ෂණ කාරක සභා පත් කෙරුවාම 20ක් පත් කරනවා කියලා තියෙනවා. ඒකට ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරු දෙගොල්ලම ඉන්නවා. එතකොට අවබෝධයක් එනවා, දැනුමක් එනවා. අමාත්‍යාංශ පාලනය වෙන්නේ කොහොමද? මුදල් වියදම් කරන්නේ කොහොමද? ඒ දැනුම එනවා. ඒක තමයි වටින්නේ. මොකද විපක්ෂයේ ඉන්න മന്ത്രിවරු වුණත් මේ වගේ ආංශික අධීක්ෂණ කාරක සභාවකට ගියාම විපක්ෂයේ ඉන්න ගමන් ගියාම ආණ්ඩුවක් ආවම කරන්න ඕන මොකද්ද කියලා පැහැදිලි අවබෝධයක් දෙනවා. ඉතින් මේක තේරුම් ගන්න ඕන. මේ කාරක සභාව හරහා අපිට නිර්දේශ නිකුත් කරන්න පුළුවන්. නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. හැබැයි අපි වැදගත් නිර්දේශයක් නිකුත් කළා. ආණ්ඩුව ඒක ක්‍රියාත්මක කරුවේ නැත්නම් අපිට පාර්ලිමේන්තුව ඇතුළට ඇවිල්ලා කියන්න පුළුවන් අපි මෙන්න මේ දේ නිර්දේශ කෙරුවා ආණ්ඩුව මේක කෙරුවේ නැහැ කියලා. ඉතින් එහෙමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම අනිත් එක මම කියන්න ඕන දැන් මේ කෝපායකයි මුදල් කාරක සභාවේ සභාපතිකම අපි පක්ෂ නායක රැස්වීමේ අපි ඉල්ලීමක් කළා විපක්ෂ නායකතුමාගේ උපදෙස් අනුව අපිට ඒක ලැබුණේ. සමහරු කියනවා මේ නව රජයේ බලයටපත් වුණායින් පස්සේ අපිට මේව දුන්නා කියලා. එහෙම දෙයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවසාන කාලේ තමයි මේ එකතාවයන් වලට කතානායකතුමත් එක්ක ආවේ. එතකොට දැන් රජයට ලොකුම ප්‍රශ්න වෙලා තියෙන මිත්‍රෝනේ මේක හොඳින් අහගන්න. අපේ මාධ්‍ය ඇත්ත වශයෙන්ම රටේ මුදල් තත්ත්වය ගැන පැහැදිලි චිත්‍රයක් රටට දෙන්නේ නැහැ. මං කනගාටු වුණත් කියන්න ඕනේ. මාධ්‍යවල වැඩියෙන් ලියන්නේ ආණ්ඩුවට එන්නේ කවුද, ආණ්ඩුවේ යන්නේ කවුද, ඔය වගේ ඒවා. සිල්ලර දේවල්. ඕගොල්ලෝ දන්නවද අද ට්‍රෙෂරි එකේ මහා බැංකුවේ තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.8යි. 1.8 බිලියන් ඩොලර්ස්. ඒකෙන් 1.5ක් යුවාන්, චීන යුවාන්. ඒවා ලේසියෙන් ඩොලර් වලට පරිවර්තනය කරන්න බෑ. ඉතින් කොටින්ම කිව්වොත් අද සෙන්ට්‍රල් බැංක් එකේ මහා බැංකුවේ තියෙන්නේ ඇමරිකානු ඩොලර් 300යි. එතකොට අපිට මාසෙකට රට යථා තත්ත්වයේ තියාගන්න කෑම බීම ඉන්ධන බෙහෙත් අත්‍යවශ්‍ය දේවල් ගෙන්න ගන්න අපිට ආවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් යනවා. 500ක් යනවා මාසෙකට.
අද අතේ තියෙන 300යි. ඒතර අවුරුද්දකට 6000යි. ඇමරිකානු ඩොලර්. මේක තමයි රටේ ආර්ථික තත්ත්වය. මේක ඔයගොල්ලෝ දැනගන්න ඕන. මේ ණය ගෙවන්නේ නැතුව ණය ගෙවන්න තියෙනවා තව අමතරව US ඩොලර්ස් බිලියන 5ක් 5 බිලියන්. ඒතර අවුරුද්දකට ගණන් හැදුවොත් කෑම් බීම් වලට 6000යි US ඩොලර්ස් ණය ගෙවන්න 5000යි US ඩොලර්ස්. එතකොට අවුරුද්දකට US ඩොලර්ස් 11000ක්. මේ මම මේ කිව්වේ ආවම ගාණක්. සමහරව කියන 12යි 13යි 14යි කියලා. ආම වශයෙන් අවුරුද්දකට US ඩොලර්ස් 11000ක් හොයන්න ඕන. ඔයගොල්ලෝ මේක දැනගන්න ඕන. මේක 2025 වෙනකන් තියෙනවා. අවුරුද්දකට US ඩොලර්ස් බිලියන 11ක් අවශ්‍යයි. අපේ මහා බැංකුවේ තියෙන්නේ බිලියන් 300යි. තේරුම් ගන්න මේ දැනුවත් කරන ජනතාව මේක සෙල්ලමක් නෙමෙයි. අපි පාර්ලිමේන්තුවේ කතා කරුවත් මේවා ලියන්නේ නැහැ. මාධ්‍යමික දැනුවත් කරන්න ඕන. මේ බාහිරක තත්ත්වය මේවා විසඳන්නේ මේ ඇමතිකම් බෙදාගෙන ඇමතිකම් මාරු කරගෙන සංස්ථා සභාපතිවරු පත් කරලා බෑ. ඩොලර් එන ක්‍රමයක් හොයන්න ඕන. ඉතින් මේකයි අද රට වැටලා තියෙන තත්ත්වය. මේ ඔක්කොම සිද්ධ වුණේ ඇයි? ප්‍රතිලාභ නැති ණය ගත්තා. හම්බන්තොට වරායේ සතපහක ආදායමක් නැහැ. එයාපෝට් එකේ සතපහක ආදායමක් නැහැ. අධිවේගී මාර්ගය අතිවිශාල මුදලක් වියදම් කළා. වියදම ඩබල් කරලා හැදුවා. පෝට් සිටි එකේ මොකද්ද දැන් තියෙන්නේ? තාම ෆවුන්ඩේෂන් එක විතරයිනේ. ඒකේ ප්‍රතිලාභයක් එන්න අවුරුදු 30ක් යනවා. 30 years නෙළුම් කුලන හැදුවා. ඉතින් මේ ප්‍රතිලාභ නැති ණය අරගෙන තමයි අපේ රට මේ විදියට අමාරුවේ වැටෙන්නේ. මේක තමයි ඇත්ත. මම එකක් කියන්නම්. නව ජනාධිපතිවරයා අලුත්. මේ ව්‍යසනයට එතුමා සම්බන්ධ නැහැ. හැබැයි මේ ආණ්ඩුව තියෙනවනේ. මේ වර්තමාන ආණ්ඩුවත් එක්ක එතුමාට ගමනක් නැහැ. මොකද ජනාධිපතිතුමා එක පුද්ගලයෙක්. ජාත්‍යන්තර බලන්නේ ආණ්ඩුව දිහා. කවුද මේ ආණ්ඩුවේ ඉන්නේ කියලා. මේ ආණ්ඩුවේ ඉන්නේ රට බංකොලොත් කරපු අය. දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. සභාගමක් ඕගලන්ට තියෙනවා නම් සභාගම බංකොලොත් වුණාම බැංකුවට ගියාම ඒ සභාගමට ආයි ණය දෙනවද? දෙනවද? දෙන්නේ නැහැ. ඉතින් මේ ආණ්ඩුව ඉන්නකම් ජනාධිපතිතුමාට කොච්චර වුණාවක් තිබ්බත් මේ ආණ්ඩුව ඉන්නකම් ආධාර හම්බ වෙන්නේ නැහැ. දැන් අද අප්‍රේල් මාසෙන් පස්සේ එක ඩොලර් එකක් ලංකාවට ඇවිල්ලා නැහැ. එක ඩොලරයක් ඇවිල්ලා නැහැ. ඩොලර් ගලාගෙන ඉරවයි කිව්වනේ. එක ඩොලරයක් ලංකාවට බංකොලොත් කරපු ආණ්ඩුවකට ආධාර කරන්නේ නැහැ මිත්‍රවරුනි. මම ඒක කීපතර පාර්ලිමේන්තුවේ කතා නැගතුමනත් කිව්වා. අලුත් ආණ්ඩුවක් ඕන විශ්වාසය. අලුත් ආණ්ඩුවක් කියන්නේ මේ ඔලුගෙඩිය බාර කොල්ල හදන ආණ්ඩුවක් නෙවෙයි. ජනමතයකින් පත් වෙන ආණ්ඩුවකට තමයි මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒකට හේතුව ජනතාව වුණත් අවුරුද්දක් එකමාරක් කල් දෙනවා. අලුත් ආණ්ඩුවක් ආවම ප්‍රශ්න විසඳන්න. ජාත්‍යන්තර සංවිධානයත් අලුත් ආණ්ඩුවක් එක්ක වැඩ කරන්න කැමති. මේ රට කාබාසීනිය කරු බලන්න මේ ආණ්ඩුව. ජනාධිපතිතුමා දාලා ගියා. අගමැතිතුමා දාලා ගියා. කැබිනට් එක දාලා ගියා. ඉතින් කොහෙද මේ ආණ්ඩුවයි ජනවරමයි තියෙන්නේ දැන්? මේගොල්ලෝ දාලා ගියානේ. මේව ජාත්‍යන්තරේ දන්නවා බෑ කියලානේ දාලා ගියේ. අන්න නිසා මේක මාධ්‍ය කාර්මිකව සටහන් කරගන්න ඕන. එතකොට විදුලි බිල ගැන යමක් කියන්න ඕන. දැන් හැම ගෙදරම විදුලි පුටුවක් හයි කළා. හැම ගෙදරකම විදුලි පුටුවක් හයි කළා. ආවම වැඩි වෙනවා 71යි. සමහරවල් 100ට 100 ගණන් 200ක් යනවා. ඉතින් බලන්න මේක දරා ගන්න පුළුවන්ද? මේ තත්ත්වය ඇති කරේ කවුද? මේ විදුලි බල මණ්ඩලය බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුව තමයි අවශ්‍ය සේවක සංඛ්‍යාවට වඩා සේවක සංඛ්‍යාවක් ඉන්නවා. මට මතකයි එක්තරා වකවානුවක පේරාදෙණියේ විදුලි බල මණ්ඩලයේ ස්ටෝක් කීපර්ලා 30ක් හිටියා. ස්ටෝක් කීපර්ලා 30ක්. ඉතින් බලන්න දෙන්නේ තුන් දෙනෙක් කරන වැඩි. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වේ. මම දන්නේ ජනතාව මං හිතන්නේ කොහොම දරා ගන්නවද කියලා. දැන් අපේ විදුලි බිලත් 100ට 100 ගාණකින් වැඩි වෙනවා. කාටත් ප්‍රශ්න. දුප්පත් ජනතාව අනිත් එක රජය කිව්වා මූලික සාකච්ඡාවලදී වෘත්තීය සමිතිත් එක්ක මේ විදුලි බිල වැඩි කරනකොට මෙන්න මේක තමයි වැදගත් දේ. මේ විදුලි බිල වැඩි කරනකොට ආදායම අඩු අයට දීමනාවක් දෙනවා කියලා. ඒ දීමනාව ගැන දැන් කතාවක් මට ආරංචි මහා බැංකුවගේ මුදල් ටිකේ ඉල්ලලා ලියුමක් කඩලා තියෙනවා. නමුත් මහා බැංකුව කියලා තියෙනවා ඒක දෙන්න බෑ කියලා. ඉතින් මිත්‍රවරුනි ඒ වගේ මම කියන්න ඕන පළාත් පාලන මැතිවරණය ගැන මේක මං හිතන්නේ හැමදෙනාම මුළු රටේම කට්ටිය බලාගෙන ඉන්න මැතිවරණයක් පළාත් පාලන මැතිවරණය. මේ අවුරුද්ද සැප්තැම්බර් මාසයෙන් පස්සේ මැතිවරණ කොමිසමට බලය එනවා දින නියම කරන්න.
මාර්තු වෙනකොත් තියන්න ඕන. දැන් තියෙන පනත යටතේ මේක හොඳින් සටහන් කරගන්න. දැන් තියෙන පනත යටතේ පළාත් පාලන කාලය දික් කරන්න බෑ. එහෙම බලයක් නැහැ. ඕන්නම් විසිරු ඇරලා විශේෂ කොමසාරිස්වරු පත් කරන්න පුළුවන්. හැබැයි රජය හදනවා අලුත් පනතක් ගෙනහැල්ලා මේක අවුරුදු දෙකකින් දික් කරන්න පාර්ලිමේන්තුවට පත්තක් ගෙනල්ලා සම්මත කරන්න. ඉතින් බලමු මොනවද කරන්න කියලා. ඊටත් වඩා බලමු මැතිවරණ කොමිසම මොකද කරන්න කියලා. මොකද මට පේන විදිහට මැතිවරණ කොමිසමට මේ මැතිවරණ තියෙන උනන්දුවක් නැහැ. මැතිවරණ තියෙන කිසිම උනන්දුවක් නැහැ. ආණ්ඩුවට වාසි වෙනවා නම් මැතිවරණ තියන්න සූදානම් මේගොල්ලෝ. ආණ්ඩුවට අවාසි වෙනවා නම් සූදානම් නැහැ. ඒක තමයි ඇත්ත. පාර්ලිමේන්තු මැතිවරණ තියෙන කාලේ අපි කිව්වා කොවිඩ් අර්බුද නිසා මේක මාසයක් දෙකක් කල් දාන්න කියලා. කල් දැම්මේ නැහැ. නමුත් ඊට පස්සේ පළාත් පාලන මැතිවරණ එනකොට කොවිඩ් කියලා කල් දැම්මා. ආණ්ඩුවට වාසි නම් කල් දානවා. ආණ්ඩුවට අවාසි නම් කල් දානවා. ආණ්ඩුවට වාසි නම් තියන්නේ නැහැ. ඉතින් බලමු මැතිවරණ කොමිසම මොකද්ද කරන්න කියලා. මම මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරනවා ප්‍රසිද්ධිය විරුද්ධ වෙන්න. ලියුම් ලියලා නෙවෙයි. අපි ඇහුවාම කියන්නේ මම දවසක් කතා කරලා ඇහුවා. ඒගොල්ලෝ කියන්නේ අපි ලියුම් ලියලා තියෙනවා. එතකොට පාර්ලිමේන්තු කමිටියල සදාන් කරලා තියෙනවා. ඒක නෙමෙයි අපිට අවශ්‍ය. ප්‍රසිද්ධිය විරුද්ධ වෙන්න ඕන මැතිවරණ කල් දාන්න ඕන. මැතිවරණ කොමිසම. They must oppose publicly. ප්‍රසිද්ධිය විරුද්ධ වෙන්න ඕන. මෙතෙක් කිසිම දායක ප්‍රසිද්ධිය විරුද්ධ වෙලා නැහැ. රට ගැන කතා කරපු අය ඉන්න රටක් හදන්න ආපු අය අද මොකද වෙලා තියෙන්නේ? වරාය චීනයට, යුගදනමි ඇමරිකාවට, තෙල් ටැංකි චීනයට. ඉතින් බලන්න රටේ ස්වෛරීත්වයක් තියෙනවද? හැම හිඟා කාලා මම එකක් කියන්නම් මේ රටේ නිදහස ලැබිච්ච දා ඉඳලා ආණ්ඩු තිබුණා. ඒක ආණ්ඩුවක්වත් මේ වගේ රට බංකොලොත් කෙරුවේ නැහනේ. යාපාලන ආණ්ඩුව යනකොට මිලියන 7,900ක් US ඩොලර්ස් 7,900ක් 7.9 බිලියන් ඩොලර්ස් දීලා තමයි ගියේ. ඊට අමතරව තමයි බංකොල තිබ්බ ඇමරිකන් ඩොලර් බිලියන 4ක්. ඒ ඔක්කොම බින්දුවට බස්සලන්නේ නැතිනේ. කිසිම ආණ්ඩුවක් රට බංකොලොත් කෙරුවේ නැහැ. අන්න ඒකයි මත ආණ්ඩුවල අඩුපාඩුකම් තිබ්බා. අඩුපාඩුකම් තිබ්බ නිසා තමයි පැරදුනේ. නමුත් මේ වගේ රට බංකොලොත් කෙරුවේ නැහැ කිසිම ආණ්ඩුවක්. එම නිසා මේ ආණ්ඩුව ගේන්න මේ පොහොට්ටුව ගේන්න වැඩ කරපු සියලු දෙනාම සමාව ගන්න ඕන රටේ ජනතාවගේ. කඩේ ගිය අය. ඒගොල්ලෝ තමයි මේ රට අමාරුවේ දැම්මේ. අනිත් එක එදා දැක්කනේ ගෝඨාභය රාජපක්ෂට අපේක්ෂකත්වයේ හමුුණාන් පස්සේ පළවෙනි පුවත්පත් සාකච්ඡාවේ එතුමාගෙන් ඇහුවා මේ රටේ ආර්ථිකයයි මේ අරන් තියෙන ණය ගෙවන්නේ කොහොමද කියලා. එතුමාට උත්තරයක් දෙන්න බැරි වුණානේ. විනාඩියක් විතර නිස්සබ්දව හිටියා. මහින්ද රාජපක්ෂ දිහා බැලුවා. මහින්ද රාජපක්ෂ මොකද්ද කිව්වා? මම එතුමාට චෝදනා කරන්නේ නැහැ. මම චෝදනා කරන්නේ එයාව යෝජනා කරපු අයට. යෝජනා කරපු අය දැනගන්න ඕන හරි පුද්ගලයෙක් යෝජනා කරන්න. දැන් එයාව යෝජනා කරපු කට්ටිය අත කව පේන්නවත් නැහැ. ටීවී වල කෑ ගහපු අය විශාල අපරාධයක් රටට කෙරුවේ. කිසිම පළපුරුද්දක් නැති. ඉතින් මේක ලේසියෙන් ගොඩ ගන්න හම්බ වෙන්නේ නැහැ. අඩු ගානේ අවුරුදු 5ක් 10ක් වත් යයි 2019 තත්ත්වෙට එන්න. ඒ වගේ බරපතල තත්ත්වයක් තියෙනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය